Windows 11 ඔයාගේ මැෂින් එකට කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා බලමු. ඔයා කැමති නම් කියන්න ඕනේ Windows 10 එක ඇත්තටම ඔයාගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා නම් Windows 10 එකම එහෙම්මම ඔයාට අප්ග්‍රේඩ් කරන්න දෙනවා. ඒක compatibility check එකක් කරලා තමයි ඒක බලන්න ඕනේ. ඒ වගේම කියන්න ඕනේ ඔයා Windows 10 වල ඉඳන් 11 වලට යනකොට ඔයාගේ මැෂින් එක ෆෝමැට් කරන්න වෙන නිසා ඔයාගේ මොන හරි තියෙන ෆයිල් සිකියුර් තැනකට ඒ කියන්නේ දෙවනි පොකට් හාඩ් එකකට හරි මොනවා හරි සෙකන්ඩරි වෙනම ඔප්ෂන් එකකට ඔයා සේව් කරගන්න ඕන. ඒ කියන්නේ මොකක් හරි ඔයා ෆෝමැට් කරන්න යන හාඩ් එකේ නැතුව වෙන ලොකේෂන් එකකට ඔයා මාරු කරගන්න ඕනේ. ඒ වගේම ඔයා මොන හරි ගන්න තියෙන විශේෂයෙන් ෆොන්ට් ෆයිල් වගේ මොනවා හරි එහෙම ඊළඟ මැෂින් එකට ගන්න ඕන නම් ඒ වගේ විශේෂ ෆයිල් මොනවා හරි තියෙනවා නම් ඒක ඔයා කොපි කරලා තියාගන්න ඕනේ. ඒක නම් මම ගොඩක් දුර කියන්න යන්නේ නැහැ. ඒ වගේ ඒ ටික ඔයා මුලින් කරගන්න ඕනේ. ඉතින් ඒ දේවල් ඔක්කොමත් හරි ගස්සගෙන ඔයාගේ මැෂින් එකට ඔයා කැමති නම් Windows 11 දාගන්න කොහොමද කරන්න කියලා බලමු. මේකෙදි කියන්න ඕන මෙතන මෙයාලා කියනවා Microsoft that was announced on June 2021 June 24 announce කරපු එක කියලා තමයි එයාලා කියන්නේ. ඒ වගේම කියනවා Windows 10 which was released in 2015 Windows 11 ඔව් මෙතන කියනවා ඊට පස්සේ ඔක්තෝබර් 5 තමයි අතරම මේක ඇත්තටම රිලීස් කරේ කියන්නේ මේ හැමෝටම වගේ යූස් කරන්න. ඉතින් Windows 11 කොහොමද කරන්න බලමු ඔයාගේ මැෂින් එකට දාගන්නේ. ඔයා මුලින්ම ඔයාගේ මොකක් හරි Chrome එකේ මොකක් හරි browser එක ඇවිල්ලා Windows 11 කියලා ගහන්න. ඔයාට එයි මෙන්න මේම link එකක් මම මේකේ ඔයාට link එක දෙන්නම්. අපි මේ link එකට ගිහිල්ලා බලමු. මේකේ link එකත් මම ඔයාට ලේසියෙන්ම ගන්න අරගෙන දෙන්නම්. ඔයාට මේම page එක load වෙනවා. මේකේ මම ඔයාට ඔයාට ඇත්තට මේ දැන් පේන QR code එක scan කරලා ඕන නම් මගේ මං ගියපු page එකේ link එක ඔයාට ගන්න පුළුවන්. හරි. වීඩියෝ එක නවත්තලා scan කරගන්න. මේක අපි මෙහෙම ඇත්තටම දැන් මේවා මම ඔටෝමැටිකලි පල්ලෙහාට ඇවිල්ලා page එකේ අපි උඩ මෙහෙමනේ. ඔයා මේක මේ විස්තරත් කියවගෙන පල්ලෙහාට එන්න. ඊට පස්සේ ඇත්තටම තියෙනවා මෙතන ඔයාගේ මෙතන කියනවා check for compatibility කියලා. ඔයාගේ මැෂින් එක මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්ද කියන එක බලා ගන්න. use the PC health check app ඒ app එක use කරලා ඔයාගේ මැෂින් එකට මේක ඉන්ස්ටෝල් කරගන්න ගැලපෙනවද කියලා බලා ගන්න කියලා තියෙනවා මුලින්ම. මම මේ app එක download කරගෙන තියෙනවා. ඔයාටත් මේ app එක download කරගන්න පුළුවන්. download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙහෙම ඉන්ස්ටෝල් කරපුවාම මේ app එක එනවා. ඊට පස්සේ ඔයා මෙතන check now කරන්න. දැන් මේ මගේ මැෂින් එක ඇත්තටම පොඩි ප්‍රශ්නයක් ඇත්තට මෙතන මේ කහපාට මාර්ක් නම් ප්‍රශ්න ඉග්නෝර් කරගෙන ඉන්න හැකි පොඩි වෝර්නින් ටිකක් මෙතන රෙඩ් කළා දීලා තිනවා. මෙයා පොඩක් වැඩිපුර මේ Windows 11 ඉන්ස්ටෝල් කරන්න පොඩක් processor CPU power එක පොඩක් වැඩි. ඒ කියන්නේ CPU power එක ප්‍රධාන වශයෙන්ම බලනවා. මගේ CPU power එක මදි කියලා තමයි කියන්නේ. මගේ කෝස් දෙකක් තියෙනවා. මම ඇත්තටම මම වෙන මැෂින් එකකට ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඒකේ කෝස් දෙකක් තමයි තියෙන්නේ. නමුත් මේ එතන මම හිතනවා ඔව් මම මෙතන ඉඳන්ම කියන්නම්. මම ඔයාලට ෆස්ට් අනවුන්ස් එක කිව්වා. ෆස්ට් අනවුන්ස් එක ගැන කිව්වා. ඒ වගේම ඔෆිෂියල් ලොන්ච් එක කිව්වා. ඩවුන්ලෝඩ් ලින්ක් එක ගැන කිව්වා. PC health check app එක ගැන කිව්වා. ඔව් ඊට පස්සේ දැන් මෙතන කියනවා this PC must support secure boot කියලා. මේ secure boot කියන ඇත්තටම මෙන්න මේ වගේ දෙයක්. ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ඇත්තටම BIOS screen එකක් හොඳද? BIOS screen එකේ අපි මොකද මේ
ඒ වගේම අතට මම කියන්නත් ඕනේ මේ Windows 11 ඔයා ගහන්න කලින් වෙන operating system එකක් මීට කලින් ඔයා install කරලා තියෙනවා නම් ඔයාට අත්දැකීමක් තියෙනවා නම් හොඳයි. BIOS ගැන මම විශේෂයෙන් එතකොට කියන්න ඕනේ ඔයා BIOS setup එක ගැන මොකක්ද කියන එක දන්නවා. මෙතන බලමු දැන් මේක ඔන්න මෙතෙන්ට ආව මේ boot options දැන් යන්නේ boot options වල මෙන්න මෙතන තියෙන secure boot එක ඒක ගැන තමයි ඔය කියන්නේ. හරි. එක තමයි ඒ කියන්නේ this PC must support secure boot එකක් support කරන්න ඕනි කියලා තියෙනවා. දැන් මගේ machine එක secure boot එකක් support කරන්නේ නැතුව ඇති. මම අර වාට පෙන්නුවේ මම Windows 11 install කරපු machine එකේ BIOS මේ window එක. ඒ වගේම මේ TPM 2.0 must be supported and enabled on this PC කියලා තියෙනවා. දැන් මගේ machine එකේ මේක මේ ඇත්තම TPM එකක් නෑ. TPM එක කියන අතරම IC එකක්. TPM එක ගැනත් මම හරියටම ඔයාලට පොඩි විස්තරයක් කියන්නම්. TPM can a trusted platform module is a computer chip microcontroller that can securely store artifacts used to authenticate the platform, your PC or laptop. These artifacts can include passwords, certificates or encryption. ඔය කියන්නේ අතරම මෙන්න මෙහෙම වගේ දෙයක්. ඔයාගේ කොච්චර වුණත් දැන් මේ මැෂින් එක අපි හිතමු මේ මැෂින් එකක් කරගත්තාම මේ මැෂින් එකේ ඔයා යූසර් account හදලා යූසර් account හැම එකටම අපි හිතමු password දාලා දෙනවා කියලා. නමුත් ඇත්තටම ඔයාගේ මැෂින් එකේ hard disk එක ගලවලා වෙන මැෂින් එකකට දාලා ඔයාගේ යූසර් accounts වල කොච්චර lock දාලා තිබුණත් ඒ දේවල් වල ඇතුලේ තියෙන දේ බලන්න පුළුවන්. එතකොට ඒකත් වළක්වන්න පුළුවන් එකක් තමයි මේක ඒ secure පියවරක් ඒක. ඔයාට පුළුවන් ඔයාගේ hard partition එක මේ bit lock කරන්න. bit lock කරපුවාම එතකොට ඒක encrypt වෙනවා. encrypt වෙනවා කියන්නේ අතන උදාහරණයක් විදිහට මම ඔයාලට තේරෙන්න කිව්වොත් එහෙම අපි letter A එක ගත්තොත් letter A ඒ විදිහට නෙමෙයි hard එක ඇතුලේ එයා ඒක mention කරන්නේ අපි හිතමු නිකන් වෙන code එකකින් උදාහරණයක් විදිහට 4යි RB වගේ මොකක් හරි ඒ 4යි RQ අන්න ඒ වගේ විදිහකින් තමයි letter A එක එයා මේව කරන්නේ. එතකොට ඒ key එක ඕනේ ඒක ආපහු මේක මොකද්ද මේ කියන අතර මේ 4යි RQ වගේ කියප එක letter A කියන එකට ආපස්සට මෙයා convert කරන්න එපයි. මොකද මේක ඇත්තටම තියෙන එක නෙමෙයිනේ. අන්න ඒ වගේ එකකට දැන් එතකොට ඒ bit lock password එකෙන් කරන්නේ ඒක encrypt කරනවා. bit lock කරපුවම encrypt කරනවා. එතකොට key එක ඕනේ. ඒ key එක තමයි ඒ කියන්නේ bit lock එක unlock කරගන්න ඕනේ. key එක දැන් මේක දැන් ඔයා C partition එකට bit lock කරා කියන්නේ එතකොට C එකේ නැත්නම් boot file ඔක්කොම තියෙන්නේ. එතකොට ඔයාට මේ දැන් graphical user interface එකක් load වෙලා තියෙනකොට password එකක් අහන එක හරියි. නමුත් boot වෙන වෙලාවේ password එකක් එනකොට අන්න ඒක තමයි මේ IC එකෙන් මේ password එක motherboard එක ඇතුළෙම pass කරන්නේ මේ මෙන්න මේක තමයි password එක කියලා. එතකොට අවශ්‍ය නැහැ. ඇත්තටම වෙන මේ TPM එක bypass කරන විදිහවලුත් තියෙනවා. එහෙම bypass කරපුවම TPM එකක් නැති මගේ machine එකෙත් මම මෙහෙම කළා දැන් මගේ machine එකේ TPM නැහැනේ. TPM නැති machine එකේම bypass කරපුවාම ඇත්තටම ඒක boot වෙන වෙලාවේ ආපහු පොඩි සද්දයක් එක්ක මේ password එක දෙන්න කියලා ඉල්ලනවා. කොහොම හරි TPM කියන්නේ ඒක. TPM කියන වාට අදහසක් එන්න තියලා හිතනවා ඊළඟට මෙතන ප්‍රශ්නේ මේ ප්‍රශ්න එක අවමදි කියලා තමයි කියන්නේ. මේ වැඩේ කරන්න. නමුත් කොහොමත් මම මේ ප්‍රශ්නයක් නැතුව මේ කියන්නේ මගේ වෙන මැෂින් එකක් මම ඉන්ස්ටෝල් කරපු මැෂින් එකක් තියෙනවා. මේ කිසිම error එකක් ආවේ නැහැ. මේක green color පත් වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මැෂින් එකට ඉන්ස්ටෝල් කරපු එකක් තියෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම් දැන් ඒ මැෂින් එක පාට. මම ඔයාලට secure boot ගැන කිව්වා, TPM ගැන කිව්වා. ඔව් තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන මේ අපිට ආවනේ CPU එක මේ දැන් මම කියවනේ අර මැෂින් එකේ course දෙකයි මගේ මැෂින් එකේ ඇත්තටම course දෙකයි core දෙකක් තිබිලත් මට මේ මැෂින් එකේ දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඒකට මම හිතන විදිහට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි එහෙම තියෙන්නේ. දැන් ඔයාලටත් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම මෙතන මගේ මැෂින් එකේ මම CPU set දාලා තියෙනවා. එතකොට ඔයාලට CPU එකේ බලහැකි මෙන්න මෙතන තියෙන instructions කියලා. මෙන්න මේ instruction set තමයි මගේ CPU එකෙන් කියවන්න පුළුවන්. එතකොට අනිත් CPU එකේ මම අතම ඒකේ බැලුවා ඒකේ මීට වැඩිය වෙනස් instruction set එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක
තව ඊට වැඩිය පවර්ෆුල් කෝඩ්ස් කියව ගන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන්ස් එකේ ප්‍රොසෙස් කරන්න පුළුවන් ඉන්ස්ට්‍රක්ෂන් කියන මොනවද කියලා ඔයාලට කෙටියෙන්ම කිව්වොත් උදාහරණයක් විදිහට ඔයාලට දැන් දුවන්න හිටගන්න ඉඳගන්න වගේ කිව්වොත් ඔයා ඉඳගන්න කිව්වොත් ඉඳගන්න කියලා කිව්වහම ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා දන්නවනේ. ඒක මොකද ඔයා ඒක ලර්න් කරලා දෙනවනේ ඊට කලින්. අන්න ඒ වගේ දැන් ඔයා ඉඳගන්න කියන එක ඔය ඊට කලින් ඉගෙනගෙන නැත්නම් කොහේවත් ඉඳගන්න කිව්වම මොකද්ද කරන්න කියලා දන්නේ නැත්නම් ඔයා ඒ වැඩේ එයාට එහෙම කවුරු හරි ඒ කමාන්ඩ් එක දුන්නාම ඒක කරන්න දන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක් තමයි. එතකොට මේකේ මොකක් හරි මේ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක විතරයි දන්නේ. ඒ කියන්නේ මේ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකේ කමාන්ඩ්ස් එනකොට මෙයා ප්‍රොසෙස් කරගෙන දන්නා මීට වෙනස් කිසිම වෙනස් ඉන්ස්ට්‍රක්ෂන් එකක් මේ ප්‍රොසෙසරේ දන්නේ නැහැ ඒක ප්‍රොසෙස් කරන්න. ඒක අනිත් කෝස් දෙකක් තියෙන අනිත් සීප් එක සමහරට මීට වඩා හොඳ ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එක පවර්ෆුල් ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් කියව ගන්න දන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ විදිහට ඒ Windows 11 දාගන්න දෙනවා වෙන්නේ නැත්තේ කියලා මම හිතනවා. මම ඔයාලට පෙන්නන්නම් දැන් Windows 11 ඉන්ස්ටෝල් කරපු මගේ වෙන අනිත් මැෂින් එක. මම මේක රිමෝට් අරගෙන මේ තියෙන්නේ. ඉතින් මේක තමයි විශේෂයෙන් කියන්න ඕනේ මේ apps ටික centralize මේ task bar එකට center වෙලා තියෙනවා. ඊළඟට තව විශේෂ දෙයක් ඔයාලට කිව්වොත් අපි බලමු මෙහෙම ඇප්ලිකේෂන් 3ක් විතර රන් වෙනවා නම් අපිට පුළුවන් අර මේ අතර මම ඔයාලට පේන ඇති මෙතන ෆෝල්ඩර් view එක ගියොත් ඒක ඇත්තම මේ ඩාර්ක් වගේ තියෙන ඇත්තම ඩාර්ක් තීම් එකක් තියෙනවා ඔයාලට ඒක දාගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි හිතමු full windows තියෙන කියලා. එතකොට අපිට පුළුවන් මෙන්න මේක අපි හිතමු අපිට part by part ගන්න ඕන කියලා. මේක කලින් දැකලා ඇති මෙහෙම දෙකකට බෙදා ගන්න පුළුවන්. එතකොට මම මෙතන mouse එක මෙතන තියන් ඉඳපුවාම මට ඒක එනවා. ඊට පස්සේ මට මේක ගන්න ඕනේ මේ පැත්තට නම් මෙන්න මේක කල වෙලා තියෙනවා. එතකොට මට මේක පුබුවා මේක right side එකට එනවා. එතකොට left side එකට මට දෙයක් තෝරගන්න පුළුවන්. බලමු මෙන්න මේක නිකමට. එතකොට මේක right උනා left side එකට ආවා. මොන Chrome එක left side උනා. ඊට පස්සේ මට ඕන පුළුවන් මේකයි ඊළඟට file explorer එකයි මෙන්න මෙතෙන්ට දාගන්න පුළුවන්. මේ විදිහට ඉතින් ටක් ගාලා හදාගන්න පුළුවන් සහ හොඳ graphical user interface එකක් තියෙනවා. මට වෙන features නම් ගොඩක් අහුන්නේ නැහැ. කොහොමද ගොඩක් smoothly work මේක වැඩ කරගන්න පුළුවන්. ටිකක් Windows එකේ එනවා නිකන් ඒක ටිකක් ලස්සන graphic එකක් තියෙනවා. මේක වාට හරියටම clear එන්නේ නැහැ. මොකද මම මේක අතන remote අරන් තියෙන හින්දා sorry ඒක. අපි බලමු dark theme එක කොහොමද ගන්න කියලා. මම හිතන්නේ මම personalize වලින් ගත්තේ display settings show more options එක. ඔව් මගේ මුලින්ම තිබ්බේ මෙන්න මේක සිලෙක්ට් කළා. දැන් මම මෙන්න මේක සිලෙක්ට් කරා. ඒක සිලෙක්ට් කරලා ඉඳන් තමයි මේ පොඩ්ඩක් ඩාර්ක් මෝඩ් එකේ තියෙන්නේ. නැත්තම් මේක මේවට පේනවා. මේක මේ ලයිට් මෝඩ් එකේ තමයි මෙතන සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් Windows 11 වල එහෙමයි appearance එක performance හොඳයි කියලා මට එකපාරම ඇත්තටම බෑ. මොකද කොහොමද Windows 11 install වෙන්න අවශ්‍ය Windows 11 ඉල්ලන්නේ performance හොඳ machine එකක්ම තමයි. ඉතින් ඒ නිසා මට එකපාරම කියන්න බෑ performance හොඳයි කියලා. already කොහොමද performance හොඳ machine එකක් තමයි Windows 11 ඉල්ලන්නේ. හරි අපි හිතමු දැන් ඇත්තටම මේ කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන අපිට මේකේ health එකත් ඒ කියන්නේ ඒ අතරම Windows 11 එකේ compatibility එකක් අපි හිතමු පාස් වුණා කියලා. එහෙම වුණායින් පස්සේ ඔයා කොහොමද කරන්නේ ඊළඟ ස්ටෙප්ස් ටික මම කියන්නම්. දැන් ඇත්තම ඔයා Windows 11 දාගන්න ඕනේ. හරි. ඒකේ අපි ආපහු මුලට යන්. මෙතන ඔයා මෙහෙම කියපුවාම මෙතන එනවා download Windows 11 කියලා. මම මේකේ link එකක් මම ඔයාලට දෙන්නම්.
ඔයාලට මෙතන QR code එක ස්කෑන් කරලා ඔයාලට ඒකේ link එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක නවත්තගෙන ඒකේ link එක ස්කෑන් කරලා ගන්න. මෙතෙන්ට ආපුවාම ඔයාලට තියෙනවා Windows 11 installation assistant කියලා තියෙනවා. මෙතන ඔයාලට ක්‍රම කීපයකින්ම ගන්න පුළුවන් ඇත්තටම. මෙතන තියෙනවා create Windows 11 installation media එහෙම තියෙනවා. ඊට පස්සේ download Windows 11 disk image ISO file එක download කරන්න තියෙනවා. මම කරෙත් ඇත්තටම මේ method එක ඔයාලට මේක ඇත්තටම bootable disk එකක් හදාගන්න පුළුවන්. ඒක නිසා සහ ඔයාලට ISO file එක තියෙනවා කියන්නේ ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා අපි මේ method එකෙන් යමු. එතකොට ඔයාලට මෙතන select කරන්න තියෙනවා Windows 11 select කරා. මෙතන විස්තර ටිකක් තියෙනවා before you begin කියන එකේ විස්තර ටිකක් තියෙනවා. ඔයාලට ඕන එක කියා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා මේ ඔව් මෙතන විස්තරේ තිබ්බා dual layer ඔයාලට dual layer disk DVD එකක් ගන්න වෙනවා කියලා. මොකද මේ ඒකට හේතුව මම කියන මොකද මේක ඇත්තටම ෆයිල් සයිස් එක ඇත්තටම එනවා 5.12 GB එනවා. එතකොට ඔයාලට සාමාන්‍ය 4.10 DVD එකකට මේක බර්න් කරන්න බෑ. ඒක නිසා තමයි dual layer එකක් ඕනේ කියලා කියන්නේ. හරි ඉස්සරහදී කියන්න මම download දැම්මා. ඊට පස්සේ මෙන්න මෙතන සමහරවිට ඔයා මේක download දුන්නාට පස්සේ සමහරට මේක උඩට ආපහු ඔයා මේ page එක විසි වෙන්න පුළුවන්. මොකද මටත් එහෙම වුණා. මේක ඇත්තටම මේකේ ඒකතර හිතන්න එපා. ඊට පස්සේ ආපහු පල්ලෙහාට එන්න. select the product language කියලා තියෙනවා. ඔයා මේකේ ඇත්තටම English international තෝරන එක හොඳයි. දීලා confirm කරන්න. ඊට පස්සේ මෙන්න ඔයාට 64 bit download එකක් එනවා. මේ link valid 24 hours from the time of creation. ඒ කියන්නේ මෙතන පැය 24ක් වෙනකයි මේකේ link එක download කරගන්න පුළුවන් කියලා කියන්නේ. හරි මං ගාව තියෙනවා download කරපු file එක මම ඔයාලට පෙන්නන්නම්. මෙතන ඔයාලට පේනවා 5.12 GB තියෙනවා. ඒක නිසා තමයි ඔයාලට මේක burn කරනවා නම් dual layer disk එකක් ඕනේ. dual layer disk එක ගැන මම හිතනවා ඔයා දන්නවා ඇති. ඒක ගැන මම හිතන කියන්න අවශ්‍ය නැහැ. dual layer එක නිකමට ඔයාලට මම පොඩි අදහසක් දෙන්න. dual layer කියන ඇත්තටම burn වෙනවා layers දෙක. ඒ කියන්නේ 4 point ගානක layers දෙකක් තියෙනවා. ඒ දෙකේ burn වෙලා තමයි ඒ totally මම හිතන dual layer එක මට පස්සට 8.5 GB තියෙනවා totally. ඉතින් dual layer disk එකක් DVD එකක් ඕනේ ඔයාලට මේක burn කරගන්න. අපි මේක right click කරලා send to දාලා මෙතන ඔයා මේක DVD එකක් dual layer දාලා මේව කරා නම් ඔයාලට මේක burn කරගන්න පුළුවන්. නමුත් මම කියන්නම් ඔයාලට DVD එක නැතුව pen එකෙන් boot කරගන්න විදිහක් ගැන මම කියන්නම්. pen එකෙන් boot කරනකොට ඇත්තටම ඔයාට මේක file එක 5.12 නිසා කොහොමත් 5.12 දාන්න පුළුවන් pen එකක් ඉන්න ඕනේ. ඒක පළවෙනි කාරණේ. ඊළඟට pen එක 2.0 වුණත් කමන්නේ but ඊට වැඩිය හොඳයි ඔයාට 3.0 support කරන pen එකක් තිබුණොත් හොඳයි. මොකද 3.0 මේ ඉක්මනට read කරනවා speed එක වැඩි. ඒ වගේම කියන්න ඕනේ pen එක 3.0 වෙලත් වැඩක් නෑ. ඔයාට 3.0 port එකකට ගහන්නත් ඕනේ. ඒක හොඳයි මොකද boot වෙනකොට file ඉක්මනට කියවන්න පුළුවන් කියන මේ ඔයාට ටක් ගාලා මේ Windows 11 දාගන්න පුළුවන්. කොහොමද 2.0 එකකිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. විශේෂම දෙයක් තමයි ඔයා මේක ඔයාට මවුන්ට් කරගන්න පුළුවන්. මවුන්ට් කළා මේ කොහොම හරි මට කියන්න ඕනේ pen එකට copy paste කරලා files and folders copy paste කරලා මේ වැඩේ හරියන්නේ නැහැ. ඔයා ඇත්තට මේක විශේෂයෙන්ම bootable pen එකක් කරලා හදන්න ඕනේ. ඒකට හේතුව ඇත්තටම copy paste කරන එකේ bootable pen එකක් හදන එකේ වෙනසක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් bootable pen එකක් හදපුවම වෙන්නේ ඇත්තට මේක ඒ pen එක partition එකක් වගේ තමයි හදාගන්නේ. ඒක හදන්නේ ඒ මොකක් හරි tool එකකින් හරි මොකක් හරි app එකකින් හරි ඒක partition එකක් විදිහට හදනවා. එතකොට ඒක machine එකට වැඩ කරන්නේ partition එකක් විදිහට. සහ ඒක කියවන method එක මේ ඒ කියන්නේ අත්‍තරම ඒක pen එකක් වුණාම වඩා ඒ bootable disk එකක් වුණාම ඒක partition එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒ විදිහට ඕනේ machine එකට ඒක pen එකෙන් boot කරන්න. ඉතින් ඒ නිසා bootable pen එකක් හදාගන්න ඕනේ මේ ISO file එක through. එතකොට මම bootable pen එකක් හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියන්නම්. ඒකට වෙනම ඔයාලට tool එකක් අවශ්‍ය වෙනවා.
ඒකෙදී ඔයාලට ඇත්තටම මෙන්න මේ ඇප් එක ඕන වෙනවා. මම මේකේ ලින්ක් එකත් ඔයාලට දෙන්නම්. මේ සයිට් එකට ඇවිල්ලා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකේ ඔයා QR code එක ස්කෑන් කරලා අරගන්න. මේකේ මම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එකක් තියෙනවා. මම ඒකෙන් ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. ඒකෙන් ඊළඟ ස්ටෙප් ටික. හරි. මේ තියෙන්නේ ඒ ටූල් එක තමයි. මෙන්න මෙතන ඩිවයිස් කියන ඇත්තටම මේ මගේ පෙන් එක ඔල්රෙඩි මම ගහලා තියෙන පෙන් එක මේ මම බූටබල් පෙන් එකක් විදිහට හදපු පෙන් එකමයි ඒ විදිහටමයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් ඔයා මේක වෙන විදිහකට නම් කරලා තිබ්බ නමින් ඔයාට පෙන්නයි. ඔයා පෙන් දෙකක් ගහලා තියෙනවා නම් ඔයාට ලේසි. මගේ දැන් පෙන් එකයි තියෙනවා. ඔයාට මෙතන drive letter එක තියෙනවා. ඒකෙන් ඔයාට අඳුර ගන්න පුළුවන්. මෙතනට load වෙන්නේ කොහොම හරි load කරගන්න ඕනේ. ඔයා මොන පෙන් එකටද මේක හදන්න කියලා. ඊළඟට මෙතෙන්ට ISO image එක image file එක ඔයා load කරගන්න ඕනේ. මෙතනින් ගිහිල්ලා මම මේක දෙන්නම්. මගේ ෆයිල් එක ඒක තමයි. ඒක මෙවුවා කරාට පස්සේ ඔයාට මෙතෙන්ට අත්තර වෙනවා image option, standard windows installation, partition chain maker, GPT. මේ මුකුත් ඔයා වෙනස් කරන්න යන්න එපා. target system එකේ UEFI ඒවා මුකුත් වෙනස් කරන්න එපා. volume label එකත් ඔයා කිසිම දෙයක් දෙන්න එපා. ඒක තියෙන විදිහට දෙන්න. file system එකෙන් TFS මේ classifiers එක මේ විදිහටයි ready කියලා ලියනවා. ඊට පස්සේ ඔයාට මේක extract කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේක progress bar එකක් වෙන්නයි මෙන්න මේ හරියම හිතන්නේ. ඒක ඔක්කොම ඉවරනට පස්සේ ඔයාට pen එක ගලවලා අරගෙන ඔයා Windows install කරන්න ඕනේ machine එකට plug කරලා මේක ඉවරනාට පස්සේ ඊට පස්සේ ඔයාට ඇත්තටම මම අර කිව්වා BIOS wind එකට මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. ඒ ඇවිල්ලා මම ඔයාට මේක මුලින්ම පෙන්නුවා. ඒ නිසා මම ආපහු මේක රීප්ලේ කරන්නේ. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඒකේ boot options වල legacy support එක disable කරන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක වැදගත්. legacy support එක නෙමෙයි secure boot එක disable කරන්න ඕන. පෙන් එකෙන් boot කරද්දී ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක මේ මම හිතන්නේ අර app එකනොත් අපිට කියනවා මේක මේ හරි ඒ app එකේ page එක හරි තිබුණා මට මතක විදිහට බලමු app එකේ මම හිතන්නේ එතන ඒක කියනවා. හරි මේක ඉවරනාට පස්සේ හරි කියනවා මේ secure boot එක disable කරන්න කියලා. හරි. secure boot එක disable කළා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඔයාට UEFI boot order මේ අතන මේ interface එක BIOS interface එක එක machine එක වෙනස් වෙන්න පුළුවන් සහ BIOS interface එකට එන්න ඕනේ මේ ටික කරගෙන ඉන්න ඕන. BIOS interface එකට එක machine වල එන විදිහ වෙනස්. ඒ නිසා මට කියන්න බෑ එකපාරම කොහොමද එන්නේ කියලා මේ විදිහෙන් කියලා මට එක විදියක් කියන්න බෑ. සමහර ඒවා වගේ escape button එක, සමහර ඒවා වගේ F1, F2, F5, F6, F9, F12, F11 විදිහට වෙනස් වෙනවා. සමහරට delete එක වෙන්නත් පුළුවන්. එක machine එකේ වෙනස් වෙන එක කොහොමත් ඔයාගේ machine එකේ මේ instruction book එක කියවලා එක බලන්න පුළුවන්. ඔයා මේක ගැන දන්නව ඇති කියලා හිතනවා. ඊට පස්සේ boot order එක ඔයා හදන්න ඕනේ. මේක ඇත්තටම මේ දැන් මම මේ already OS එකක් boot machine එකකින් තමයි OS boot manager තියෙන. OS කියන්නේ ඇත්තටම hard එකෙන් read කරන්නේ. ඔයා මෙන්න මේකේ USB CD DVD ඒක නෙමෙයි USB diskette on key USB hard disk කියලා තියෙන්නේ. අන්න ඒක ඔයා මේක උඩට ගන්න ඕනේ. ඔයා මේක කලින් කරලා දෙනවා. ඔයා දන්නවා මේක මේක change කරගන්න පුළුවන් up and down කරන්න පුළුවන් F5 මගේ එකේ F5 සහ F6 එකෙන් තමයි මේවා up and down කරගන්නේ. ඔයා මේ මොකක් හරි ඕන එකට ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඒ කියන්නේ arrow keys වලින් මෙතෙන්ට ඇවිල්ලා මේක F5 F6 වලින් up and down කරගන්න පුළුවන්. කොහොම හරි මේක පළවෙනි සැරේදී මේක අප් එකට ගන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි boot device එක boot order එක පළවෙනි එකට ගන්න ඕනේ මෙන්න මේ කියන එක. ඊට පස්සේ යම් කිසි ඒක ඊට පස්සේ boot වෙන්න පටන් ෆයිල් ටික load කරලා pen එකකින් ඒ වැඩේ වෙන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ already OS එකක් තිබ්බ machine එකක් නම් මොන හරි hard disk එකේ දැන් already OS එකක් තිබ්බ machine එකක් නම් එතනදී එක තැනකදී අහනවා දැනට තියෙන ෆයිල්ස් ටික වෙන Windows folder එකට අයින් කරලා the Windows install කරන්න ඕනේ. තව option එකක් අහයි. එහෙම නැහැ. hard එක ඔක්කොම clean කරලා අලුතෙන් ඒ කියන්නේ fresh Windows එකක් install කරන්න ඕනේ කියලා.
මේකදී ඔයා අනිවාර්යෙන් fresh Windows installation එක දෙන්න කොහොමද ඔයාට අවශ්‍ය විදිය කොහොමත් එහෙම ඔප්ෂන් දෙකක් අහයි ඒකෙදී අර ඇත්තටම ඔයාට fresh copy එකක් ඕන නම් අර Windows folder එකට හදලා ඒක වෙනම ඒකත් keep කරගෙන දෙන ඔප්ෂන් එක ඔයාට හරියන්නේ නැහැ අනිත් ඔප්ෂන් එකෙන් තමයි ඔයා යන්න ඕන ඒ වගේම ඔයාට ඒකෙදී ඔයාට එනවා අවස්ථාවක් අවශ්‍ය නම් පාර්ටිෂන් මොන හරි කරලා තියෙන පාර්ටිෂන් ආපහු ඩිලීට් කරලා අලුතින්ම පාර්ටිෂන් ක්‍රියේට් කරගෙන වැඩි පටන් ගන්නත් ඔයාට අවස්ථාව දෙනවා. ඒ වගේම කියන්න ඕන එහෙම ඇවිල්ලා ඊට පස්සේ ෆයිල්ස් ටික කොපි වෙලා ඊට පස්සේ එක තැනකදී එනවා ඔයා මේක කරලා තියෙනවා නම් ඔයා දන්නවා අනිත් OS දානවා වගේ 7 ඒ වගේ OS දානවා වගේම තමයි 10 එක දානවා වගේ තමයි ෆයිල්ස් ටික කොපි වෙලා එක තැනකදී රීස්ටාර්ට් වෙන්න දානවා. ඒ රීස්ටාර්ට් වෙන තැනදී ඔයා කල්පනා වෙන්න ඊළඟට ආපහු මෙන්න මේ BIOS ස්ක්‍රීන් එකට ඇවිල්ලා boot order එක ආපහු ඔයා වෙනස් කරන්න ඕනේ මේ USB එක නැතුව මේ hard disk එකෙන් boot වෙන්න. දැන් මෙතන hard disk එක කියන්නේ මේ OS boot manager තමයි මේ hard disk එක කියලා කියන්නේ. HDD එකට ගන්න ඕන. මොකද දැන් already HDD එකට යම්කිසි මට්ටමක් ෆයිල් කොපි වෙලා ඒ ඉතුරු ටික පෙන් එකකින් ගන්න එයා ඒ විදිහට ඒක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ hard disk එකකින් ඉතුරු ටික load දෙන්න ඕනේ boot වෙන්න ඕන. එහෙම කරගෙන යන්න. ඒ වගේම මේ Windows 11 එකේදී මම විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ Windows 11 install වෙන වෙලාවේදී ඔයාගේ අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඉල්ලනවා. ඒ වගේම user account එක හදද්දී user account එකට අනිවාර්යයෙන්ම pin code එකක් ආනවා. ඒ කියන්නේ letters එක හරි නැතුව හරි ඔයාලට pin එකක් ආනවා. ඒ කියන්නේ password එකක් දෙන්න ඕනේ. password නෙමෙයි තමයි ඒකද කියන්නේ pin එක කියලා කියන්නේ. සහ අනිවාර්යයෙන්ම ඔයාලට දාන්න වෙනවා Microsoft account එකක් මේකට sync කරන්න වෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම අහනවා. ඒ නිසා ඒ ටික ඔයාලට දෙන්න වෙනවා. මම ඒකත් මේ වෙලාවේදී කියන්න ඕනේ මේ ඒ ටික අවශ්‍ය වෙනවා. මේ bootable pen එක හදනකොට ඇත්තටම ඔයා මේ මම මෙතන ඔයාලට කියන්න ඕනේ මේ virus free environment එකක මේක හදන්න. ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ machine එක virus නැති machine එකක හදන්න. මොකද virus තියෙන machine එකක හැදුවොත් සමහර මේ bootable pen එක හදුවාට පස්සේ ඒක මේ හරියට වැඩ කරන්නේ නැති වෙන පුළුවන්. මොකද virus එකෙන් ඒක pen එක පොඩ්ඩක් damage කරන එක විදිහට වෙනස් කරනවා එක දේවල්. ඒක නිසා වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. dual layer install කරන්න කිව්වා. pen එක pen used to pen එක ගැන කිව්වා. pen over මේ වගේ pen එකක් එන්න ඕනේ කියලා කිව්වා. script pen එක 3.0 ගැන මම ඔයාලට කිව්වා. again paste doesn't work ගැන මම කිව්වා ඔයාලට. create the bootable pen in virus free environment. ඔයා හැම එකම ඒ කියන්නේ ඔයා ඔක්කොමත් ඉවර වෙලා අපි හිතමු ඔයා ඉන්ස්ටලේෂන් එක ඉවර වෙලා ඔයාට ඩෙස්ක්ටොප් එකක් තියෙනවා ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකක් තියෙනවා ඔයාට සම්පූර්ණ වැඩ ටික ඉවරයි කියලා. නමුත් ඔයා හැම එකමත් ඉවර වුණාට පස්සේ ආපහු කොකටත් කන්ෆර්ම් කරන්න ඔයා ආපහු රීස්ටාර්ට් එකක් දෙන්න. ඔයා ඒ විදිහට 11 එක ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකට ආවට පස්සේ ඔයා ආපහු සරක් කොකටත් රීස්ටාර්ට් එකක් කරන්න රීස්ටාර්ට් එකක් කරලා ඊට පස්සේ ඔයා මේ කන්ෆර්ම් කොකටත් කන්ෆර්ම් කරගෙන රීස්ටාර්ට් කරන්න ඊට පස්සේ ඔයා පෙන් එක අයින් කරන්න ඊට පස්සේ 11 ඉන්ස්ටෝල් කරලා ඉවර වුණාට පස්සේ ඔයා ආපහු අප්ඩේට්ස් මොනවා හරි තියෙනවද කියලා චෙක් කරන්න. ඒ වගේම ඔයාට අවශ්‍ය මොනවා හරි දැන් 11 ඉන්ස්ටෝල් කරලා ඉවරනට පස්සේ මොනවා හරි ඔයාට අවශ්‍ය කරන ඇප්ස් ටිකක් ඉන්ස්ටෝල් කරගෙන උදාහරණයක් විදිහට ඔෆිස් පැකේජ් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් තව මොනවා හරි බ්‍රවුසර් ඔයාට අවශ්‍ය කරන බ්‍රවුසර් වෙන්න පුළුවන් ඒ අවශ්‍ය කරන ඇප්ස් ටික ඉන්ස්ටෝල් කරගෙන ඔයා රීස්ටෝර් පොයින්ට් එකක් හදන්න රීස්ටෝර් පොයින්ට් එකක් හදන එකේ ඇත්තටම වැදගත්කම මම ගොඩක් දුර විස්තර කරන්නේ නැහැ මේක. නමුත් ඔයා රීස්ටෝර් පොයින්ට් එක හදන එකේ වැදගත්කම
මොකක් හරි වෙලා අපි හිතමු එකපාරම ඔයාගේ මැෂින් එකේ පවර් ෆේල් එකක් වෙලා ඔයාට UPS එකක් තිබුණෙත් නැහැ. ඊට පස්සේ එකපාරම මැෂින් එක ඕෆ් වුණා. ඊට පස්සේ බූට් ෆයිල් එකක් ඩැමේජ් වුණොත් මොනවා හරි ඒ බූට් වෙන එකේ ප්‍රශ්නයක් වුණොත් එහෙම පරණ තිබ්බ ඔපරේටින් සිස්ටම් වගේ නෙමෙයි මේකෙදී මේ ඒ කියන්නේ ප්‍රශ්නේ ඒ බූට් ෆයිල් එකක් නැති වුණ ප්‍රශ්නේ සොල්ව් කරගෙන මැෂින් එක ආපහු වැඩ කරන තත්ත්වයට ගන්න මෙකැනිසම් එකක් තියෙනවා මේ අලුතෙන් එන මැෂින් වල itself ඒ මැෂින් එකෙන්ම ඒ ප්‍රශ්නේ රිකවර් කරගෙන එන්න ඔප්ෂන් එකක්. ඒකෙදී මේ රීස්ටෝර් පොයින්ට් එකක් වඩ තියෙන එක හොඳයි. රීස්ටෝර් පොයින්ට් එකේදී වෙන්නේ ඔයා ඇත්තට මේ මැෂින් එක කරන්නේ මැෂින් එකේ settings last well known මේ ලොකේෂන් එකේ ඉඳන් settings load වෙන එක. එතකොට ඔයා රීස්ටෝර් පොයින්ට් එක හදලා තියෙන එක හොඳයි. මොකද මොනවා හරි දෙයක් වුණොත් ඒ සහ ඔයා usually වැඩ කරද්දී මොනවා හරි රීස්ටෝර් පොයින්ට් සාමාන්‍යයෙන් ඔයා මොනවා හරි ටිකක් අංශුව වැඩක් කරන්න යන්න කලින් රීස්ටෝර් පොයින්ට් එක ගහගෙන ඔයා ඒ වැඩේ කරන එක හොඳයි. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ආපහු ඔයාට back to restore point එන්න පුළුවන්. ඒ කියන්නේ back to ඒ තිබ්බ අවස්ථාවට එන්න පුළුවන්. රීස්ටෝර් පොයින්ට් එක වැදගත් වෙන මේක. රීස්ටෝර් පොයින්ට් එකක් ගහන හැටි මම මේකෙන්ම කියන්නම් ඔයාට අර මැෂින් එකේදී ඔයාට ඇවිල්ලා මෙතන සර්ච් එකේ රීස්ටෝර් පොයින්ට් කියලා දුන්නා නම් හරි. මම මේකත් මේ රිමෝට් කරන් තියෙන නිසා පොඩ්ඩක් ස්ලෝ. මෙතන මේ ඉන්නේ create restore point. ඊට පස්සේ එතෙන්ට යන්න. create restore point එක restore එකේ ගහපුවම ටයිල් එක ටග් ගාලා එනවා. එතකොට මේක තමයි window එක. මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන create ගිහිල්ලා එතන මොකක් හරි ඔයාලට නමක් දෙන්න පුළුවන්. එතකොට ඒ නමත් එක්ක ඔයාලට නමක් දෙන්න. ඊට පස්සේ ඔයාලට restore point එක ආපහු ඒ restore point එක load වෙන්න වුණාම මේ දිනෙත් එක්ක ඔයා මේ දීපු නමත් එක්ක පෙන්නනවා. මෙතරම ඔයාලට configure කරගන්න පුළුවන් මේකට කොච්චර ඉඩක් දෙනවද කියන එක configure කරගන්න පුළුවන්. මෙතන දැන් 101යි කියන්නේ 2.27 GB මේ එකක් මේකට මේ usage එකට මේ restore point usage එකට දීලා තිනවා. ඊළඟට වැදගත් දේවල් Windows 11 install කරාට පස්සේ මේ මම ඇත්තටම කියන්නේ Windows 11 ඔයා install කරගන්න ටික මම ඇත්තටම කියලා දීලා ඉවරයි. නමුත් ඒකේ තව ඔයාට වැදගත් වෙයි කියලා හිතෙන ඔයා දැනගත් හොඳයි කියලා හිතෙන steps ටිකක් තමයි මම මේ කියන්නේ. power options වල පොඩි දේවල් ටිකක් ඔයා වෙනස් කරගත්තොත් හොඳයි. මේ ඔයා Windows 11 install කරාට පස්සේ ඒ මොනවද කියලා මම කියන්නම්. මෙතන ආපහු ඔයා ඇවිල්ලා ඔයාට පුළුවන් edit power plan අපි එතනට යමු. මෙතනින් අපිට වෙන්න පුළුවන් එතන power options වල මෙතෙන් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මේ settings ටික වෙනස් කරගන්න. turn off the display. battery එකේ තියෙද්දි විනාඩි 5කට පස්සේ display එක off වෙන්න. plug එකේදී මම අතර මේ දෙකම නෙවා දීලා තියෙන්නේ. computer to sleep මේක නම් අතර මම recommend කරන්නම් මේ battery එකේදී sleep කරන්න එපා කියලා. ඔයාලා බැලලා හරි අමතක වෙලා වාකෝ හරි ගමනක් ගියොත් හරි battery එක ඇත්තටම dead වුණොත් ඒක බය වෙන්න දෙයක් නැහැ. මොකද ඇත්තටම dead වෙනකොට machine එක කොහොමත් හදලා තියෙන්නේ ඒක secure විදිහට ඒක machine එක turn off වෙන්න. ඒක නිසා මම මේක නම් කියන්නේ ඔයාලට sleep දෙන්න එපා. ඒක නෙවෙයි දීලා display එක turn off වෙන්න දුන්නට නම් කමක් නැහැ. ඊළඟට තව දෙයක් කියනවා මේකේ ඔයා හදාගන්න මෙන්න මේක දෙන්න when I press the power button කියන එකේදී ඇත්තටම power button එක press කරපුවාම ඔයාට මේක මෙතන මම හිතන්නේ shut down එකක් තියෙනවා. මම ඇත්තටම recommend කරන්නේ ඔයාට battery එකේ plug in එකේ දෙකේම hibernate එක දෙන්න. lid එක close කරපුවාමත් ඇත්තටම ඔයාට උනා sleep එක දෙන්න පුළුවන්. නමුත් මම recommend කරන්නේ hibernate එක. hibernate එකට මම ඇත්තටම කියන්නේ නැහැ.
කෙටියෙන්ම කිව්වොත් ස්ලීප් එක වගේම තමයි ස්ලීප් එකේදී වෙන්නේ RAM එකේ මැෂින් එකේ පවර් එක දුවනවා ඒ වුණාට හයිබර්නේට් කරපුවාම වෙන්නේ මැෂින් එක මේ RAM එකේ පවර් තියාගන්න මොකුත් නැහැ RAM එකේ තිබ්බ දේවල් ටක් ගාලා hard එකේ ලියලා මැෂින් එක turn off වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ ආපහු ඔයා lid එක open කරපු ගමන් තිබ්බ තැන ඉඳන් files and folders ඒ ඔයා වැඩ කර කොහොම හරි තිබ්බ mood එක එතන ඉඳන්ම වැඩ කරනවා ආපහු ඒ වගේම ඔයා මෙන්න මෙතන මුලින්ම අපි මැෂින් එක ගත්තාම මෙන්න මෙතන hibernate ඒකට ටික් වෙලා නැහැ ඒක ඔයා ටික් දාගන්න ඕනේ ඒක කරන්න මෙන්න මෙතන change settings that are currently unavailable කියන එක ඔයා ටික් කරලා hibernate එකට ටික් එකක් දාන්න මම මේක දැන් ඒ විදිහට හදලා තියෙන නිසා තමයි මෙතන ටික් එකේ තියෙන්නේ නැත්නම් මුලින්ම Windows 11 install කරපුවා මේකට ටික් එකක් නැතුව තමයි තියෙන්නේ හරි ඒක ඒ ටික තමයි අත්‍තරම මම ඔයාලට කියන්න ඕන දේවල් ටික ඔක්කොම කිව්වා ඒ අවට පිටේ සරවුන්ඩින්ග්ස් හැම දෙයක්මත් එක්කම වගේ ඔයාලට අමතරව දේවල් ටිකකුත් එක්ක I think මේ දේවල් ඔයාලට පුරුද්දක් විදිහට හැබිට් එකක් විදිහට සමහර දේවල් තියෙන එක හොඳයි උදාහරණයක් විදිහට රීස්ටෝර් පොයින්ට් හදන එක ඒ වගේම මැෂින් එක අලුතෙන් වොයිස් එකක් ගැහුවට පස්සේ පවර් ඔප්ෂන්ස් හදාගන්න එක ඒ වගේ දේවල් තව නිකන් මම මෙතන කියපු නැති දෙයක් තියෙනවා නැත්නම් රීසයිකල් බින් එකේ ඔයා මැෂින් එක ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් කරපු ගමන්ම රීසයිකල් බින් එකට ඔයා මොනවා හරි ෆයිල් එක ඩිලීට් කරපුවාම ඔයාගේ කන්ෆර්මේෂන් එකක් නැතුව ඩිලීට් බටන් එක ඔබව ගමම රීසයිකල් බින් යනවා. ඇත්තටම ඒක උනත් හදාගන්න එක හොඳයි ඔයා ප්‍රැක්ටිස් එකක් විදිහට ඒක ඔයාගේ කන්ෆර්මේෂන් එක අහලා ඒක රීසයිකල් බින් යන්න. ඒ විදිහට ඒ දේවල් ඒ සරවුන්ඩින්ග්ස් කියන්න ඕනේ ඒවා සහ හැබිට්ස් ඉදිරියට තියාගන්න ඕන දේවල් ටිකත් මම ඔයා මේ Windows 11 කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියන එක ඇතුළේම මම ඔයාලට කියලා දුන්නා. ඉතින් thank you එහෙනම් මේ ටික තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ Windows 11 ඉන්ස්ටෝල් කරන එකේ අලුතින් ආපු operating system එක Windows 11 ඉන්ස්ටෝල් කරන එක ඇතුළේ. thank you එහෙනම්